සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. පව්කම් කරන අනුවනයා තමා විසින් සිදු කරන පාප කර්ම පිළිබඳව නුවණින් මෙනෙහි නොකරන බවත්. හෙතෙම තමා විසින් සිදු කරන ලද පාප කර්ම නිසා ගින්නෙන් දැවුණකුමෙන් තැවීමට පත්වන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අකුසල කර්මයන්ගෙන් වෙන්ව සුචරිත ධර්මයේ හැසිරෙමින් දෙලොව ජය ගන්නට ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා මුල්ලවත්ත ගොතටුව පදිංචි ජීවන් මානගේ මහතා සහ චතුරි ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සදහවත් බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන
අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවායිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ බලාපොරොත්තුවෙන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුවයි. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ පේතවත්තු පාළියේ සඳහන් වෙන කරණමුණ්ඩ කියන පේතවත්තුව ඇසුරු කරගෙන ධර්ම දේශනාව සිදු කරන්න. මේ කරණමුණ්ඩ කියන පේතවත්වයෙන් සඳහන් කරන්නේ කාය දුෂ්චරිතයත් වචී දුෂ්චරිතයත් කොච්චර භයානකද කියන කාරණාව. දුෂ්චරිතයන් පිළිබඳව සඳහන් කරනකොට කාය වචී මනෝ කියලා ආකාර 3ක් පැහැදිලි කරනවා. නමුත් මේ පේතවත්වයේ සඳහන් කරන්නේ කාය දුෂ්චරිතයයි වචී දුෂ්චරිතයයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක් එක්ක. එක්තරා ගමක මේ සඳහන් කරන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ ජීවත් වුණා බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙක්. එතුමා පිරිවරාගත්ත තව උපාසකවරු 500ක් විතර හිටියා. මේ ප්‍රධාන උපාසක තැන සෝවාන් වෙච්ච කෙනෙක්. ඔහු නිසා විශාල පිරිසක් පින් කරනවා. සත්පුරුෂයන්ගේ ඇසුර හැමදාම සැපයක් කියලා සඳහන් කළේ ඒකයි. දැන් මේ පිරිමි 500ක් දෙනා පින් කරන නිසා ඔවුන්ගේ භාර්යාවොත් ඔවුන්ට අනුවම කුසල් රැස් කරන්න පටන් ගත්තා. ඒගොල්ලොත් බොහෝම දැහැමී. එතකොට පිරිස දැන් 1000ක් ඉන්නවා. පුරුෂයෝ 500යි කාන්තාව 500යි. මේ අය නිතර රෑ දවල් පින් වැඩෙන පින්කම් කරනවා. ඔය ඒ දඬු පාලම් හදනවා. මිනිස්සුන්ට ප්‍රයෝජනවත් බොහෝ දේවල් කරනවා. ඔය අතර කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා උදෙසා විශාල සංඝාරාමයක් හැදුවා. හදලා ඒක ශාසන සන්තක කරලා පූජා කළා. මේ පිරිස වරින් වර මේ සංඝාරාමයට යනවා භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න. ඉතින් එහෙම යන දවසක අතරමඟ නතර වෙවි තමයි යන්නේ. ඒ කියන්නේ බොහොම දුරයි. තැන් වල කාලය ගත කරමින් මෙයා යන්නේ. එක දවසක් මෙහෙම යනකොට මේගොල්ලෝ නතර වෙච්ච අම්බලමක හිටියා දූර්තයෝ පිරිසක්. සුරා දූර්තයෝ. ඉතින් අර පිරිස යනකොට තමන්ගේ භාර්යාවුන් එක් කරගෙන යන්නේ ඔක්කොටම පින් කරගන්න හින්දා. ඒ සඳහන් කරනවා මේ කාන්තාව බොහොම ලස්සනයි මේගොල්ලෝ. සමහරලාට තරුණ වයසේ ඉන්නත් ඇති. ඉතින් ඒ පිරිස එතන නතර වෙලා ඉඳලා ගියාට පස්සේ අර දූර්තයෝ කතා කරනවා මෙයින් එක කාන්තාවකගේ හැරි සීලය බේදනය කරන්න කාට හරි පුළුවන් වුණොත් ඔහුට කහවණු 1000ක් දෙනවා කියලා. ඊට පස්සේ අර දූර්තයෝ පිරිසෙන් එක්කෙනෙක් කියනවා
මම එක්කෙනෙකුගේ හරි සීලය බේද කරනවා. ඔහු ඒක බාරගත්තා. දැන් මේ කාරණාව බාර අරගෙන මේගොල්ලෝ දැන් තව නතර වෙවි යන තැන් තියෙනවනේ. මේ පුද්ගලයා ඒ තැන් වලට ගිහලා මොහුට හොඳ හැකියාවක් තියෙනවා මේ ගීත ගායනයේට. ගිහලා කාන්තාවෝයි අර පුරුෂයෝයි නතර වෙලා ඉන්න ආවට හොඳට වාදනය කර කර ගීත ගයනවා. මේ ක්‍රමයෙන් කොහොම හරි ඔහුට පුළුවන් වුණා එක කාන්තාවක් ටිකක් තමන් පැත්තට නමා ගන්න. මේ ගායන හැකියාවත් එක්ක. ඒක ඔහු තව ටිකක් දියුණු කරගත්ත. ඇගේ අවධානය තව තව වැඩි වැඩියෙන් තමන් පැත්තට හරවගත්තා. එහෙම කරගෙන මොහු කොහොම හරි ඒ කාන්තාවගේ සිල් බිඳින තැනටම කටයුතු කළා. හැබැයි ඒක අනික් කාන්තාව සියලු දෙනාම දන්නවා. දැන් ඔහු අන්තිමට කාර්යය නිමා කරලා අර පිරිසට ගිහිල්ලා කීවා මම බාරගත්ත කාර්යය මං කළා. එක තැනැත්තියක් සීලයෙන් විනාශ කළා. කියන්නේ ඇගේ සීලය විනාශ කළා. දැන් මට පොරොන්දු වෙච්ච මුදල ඕනේ කියලා. කහවණු 1000 ඔහුට ගෙව්වා. නමුත් දැන් අරගොල්ලන්ට තරහයි නිර්පරාදී මුදල් වියදම් වුණා. ඒ හින්දා ඒ කේන්තියටත් එක්ක අර කාන්තාවගේ ස්වාමියා හොයාගෙන ඇවිල්ලා ඔහුට කීවා අන්න අහවල් පුද්ගලයා ඔබේ කාන්තාවත් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. හරියටම මේ පුද්ගලයාට නමා ගන්න පුළුවන් වුණෙත් අර ප්‍රධාන උපාසක තැනගේ බිරිඳමයි. සෝවාන් උපාසක තැනගේ බිරිඳමයි හරව ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ උපාසක තැන ගිහිල්ලා ඇගෙන් ඇහුවා. ඔහු ඉන්න තැන පිළිගත්තෙත් නැහැ. ඔහුට විශ්වාසයක් තිබුණෙත් නැහැ ඒ එහෙම කරයි කියලා. නමුත් ඇගෙන් ගිහිල්ලා ඇහුවා. දැන් ඇයට මේක ඔව් කියන්න බෑ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. දැන් ඔව් කියන්න බැරි නම් නෑ කියන්න ඕනේ. නෑ මං එහෙම කළේ නෑ. හැබැයි එතකොට දැන් සිල්පද දෙකක් කැඩෙනවා. දැන් තුන්වෙනි සිල්පදෙත් කැඩිලා දැන් එහෙම සිද්ධියක් නෑ කියලා කියපු ගමන් ඊළඟ සිල්පදෙත් කැඩෙනවා. බලන්නකො පාපයෙන් බේරෙන්න ගියහම බේරීමක් නෙමෙයි වෙන්නේ. තව තව පැටලීමක් තමයි වෙන්නේ. නමුත් කරන්න දෙයක් නෑ. ඒ නිසා කිව්වා නෑ ස්වාමීනි එහෙම දෙයක් මං කළේ නෑ කියලා. නමුත් ඒ කාරණාව යෙදුනේ නෑ කියලා මොහුට ඒත්තු ගන්නවන්න ඇයට තව නොයෙක් දේවල් කියන්න සිද්ධ වුණා. බොරු ගොඩක් ගොතන්න සිද්ධ වෙනවා. නමුත් ඇයට තේරෙනවා මම මේ මොනවා කීවත් මොහු මගේ කියමන විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා තීරණය කළා දිවුරන්න ඕනේ කියලා. ඒක වඩා තහවුරු කරන්න අපි දිවිරීමේ වැඩේ කරනවානේ. ඒ නිසා අයත් තීරණය කළා දැන් දිවුරලා කියනවා. ඒ හින්දා කියනවා ස්වාමීනි මම මේ වරද කළේ නැහැ. මම මේ වරද කළා නම් උපෝපං භවයක් ගානේ කළු පාට කන් දෙක කඩා වැටිච්ච භයානක පෙනුමක් තියෙන සුනකෙක් මාව කාලා දාන්න ඕනේ කියලා. බොරු නම් කිව්වේ එහෙම වෙන්න ඕනේ මට. දැන් ඇය දිවුරලා කොහොම හරි ඇඟ බේරගත්තනේ. නමුත් අර පුරුෂයා අර අනික් කාන්තාව ගෙන්නලා ඇහුවා මම කියන්නේ ඇත්තද? දැන් ඒ අය දන්නවා මම කියන්නේ බොරු ගොඩක් කියලා. නමුත් දැන් ඇය බේරගන්න නිසා අරගොල්ලෝ කිව්වා ඔව් ඇය කියන්නේ බොරුවක් නෙමෙයි කියලා. ඒත් මොවුන් පිළිගන්නේ නැති නිසා ඒ කාන්තාවන්ට සිද්ධ වුණා දිවුරන්න. අපි කියන්නේ බොරු නම් උපෝපං හැම જાතියකම මැගේම දාසියෝ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. කෙන් දිවුරුවා එහෙම. නමුත් අර කාන්තාව ඉතින් බොරුවට දිවුරලා හරි බේරුමක් හෙව්වට ඇගේ හිතේ බුරබුරා නැගෙනවා වේදනාව. එමේ කාලයක් තිස්සේ මනාව සිල් රැකගත්ත කෙනෙක් නේ. නමුත් සංසාරේ හැටි එහෙම තමයි. කෙලෙස් වල හැටි එහෙම තමයි. ඒ ක්ලේශ වසඟයට ගියහම
මොකක්ද වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. සමහර තැනක සඳහන් කළේ කාමය අන්ධයි කියලා. ඉතින් ඒ නිසා තමන්ට ගොඩක් වැරදිච්ච බව තේරෙන්නේ හුඟක් පහු වුණාට පස්සේ. නමුත් එතකොට හදන්න බෑ. වැරදිලා ඉවරයි. ඉතින් මේ කාන්තාවට ඒ ගැන පුදුම මානසික දුකක් තියෙන්නේ. අනික බොරු කියන්න වුණා. ඒක වහන්න බොරු වැලක් කියන්න වුණා. තමන් නිසා අනිත් ඔක්කොම සිල් කඩාගත්තා සේරම තමන් බේරගන්න බොරු කීවා. ඒත් මේ ඔක්කොම හිතේ බලපානවනේ. ඒ නිසා ඒ නොබෝ කාලයකින්ම කෘෂ වෙලා ලෙඩ වෙලා ගිහිල්ලා ඉතා ඉක්මනට මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා හිමාලයේ විමාන ප්‍රේතියෙක් වෙලා ඉපදුනා. කරණමුණ්ඩ විල සමීපයේ තමයි ඉපදුනේ. ඇය උපදිනකොටම ඒ සමීපයේ තවත් වෙනත් විලක් පොකුණක් පහළ වුණා ඇගේ කර්මය නිසා. වෙනම පොකුණක් පහළ වුණා. කාටද මේ විමාන ප්‍රේතියෝ කියලා කියන්නේ? දවසෙන් භාගයක් සැප විඳිනවා. දිව්‍යමය සැප විඳින්නේ. දවසින් අර්ධයක් දුක් විඳිනවා. ඒ අයට තමයි විමාන ප්‍රේතියෝ කියලා කියන්නේ. මොකද අර මේගොල්ලෝ සිලුත් රැක්කන්නේ. ඒ සීලේ ආනිසංසයට සැප විඳිනවා. නමුත් පවුත් කළා. ඒ නිසා දවසින් භාගයක් දුක් විඳිනවා. අනික් කාන්තාවොත් මැරුණා. නමුත් ඒගොල්ලෝ බොරුවට දිවුරුවානේ. ඒ නිසා මැගේ පරිවාර දාසියෝ වෙලා විමාන ප්‍රේතියෝ හැටියටම ඉපදුනා. දැන් බාන කර්මයක් විපාක දෙන හැටි. ඇයට දාසියෝ ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඇය විමාන ප්‍රේතියක් ඔක්කොමත් විමාන ප්‍රේතියෝ. අවුරුදු 500ක් විතර ගෙවිලා ගියා. ප්‍රේතයන්ට දීර්ඝායුෂ. ඉතින් එයාට තියෙන දිව්‍යමය මාලිගා, දිව්‍යමය යහනාව, දිව්‍යමය කෑම බීම දවසේ භාගයක. ඊතුරු භාගයේ තනිකරම ප්‍රේත දුක විඳිනවා. දැන් ඉතින් අර සැප විඳින කාලේ, කියන්නේ දවසේ භාගයක් සැප සහිත කාලේ මේ කාන්තාව කල්පනා කරනවා අනේ අපි අතර එකම පුරුෂයෙක්වත් නැහෙනේ. පුරුෂයෙක් නැති ජීවිතේ මොකටද? එහෙම කල්පනා කර කර ඉඳලා මේගොල්ලෝ කල්පනා කරනවා මනුස්ස ලෝකෙන් හරි පුරුෂයෙක් ගෙන්න ගන්න ලැබුණොත්. ඒකට මොනවද මේගොල්ලෝ තීරණය කරන්නේ? දැන් මේගොල්ලෝ ඉන්න අවට තියෙනවා මේ හිමාලය කියන්නේ බොහොම ශාස්ත්‍රීයයිනේ. ඊටාම හොද්දට වැවිච්ච පළතුරු ආදී ආහාර පානයට සුදුසු දේවල් බොහොමයි හිමාලයේ. හිමාලය අපි හැමෝටම පේන්නේ නැහනේ. අපිට හිමාලය කියලා ගිහිල්ලා බලහම මේ තියෙන්නේ හිමාලය කියලා පෙන්වන්න කඳු ප්‍රදේශයක් තියෙනවා. නමුත් මේ හිමාලයේ අපිට නොපෙනෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ පේන්නේ අභිඥාලාභීන්ට විතරයි. හිමාලය විතරක් නෙමෙයි. මේ ලෝකේ අපිට මේ මුළු ලෝකෙම පේන්නේ නැහැ. අපේ ඇහැට ගෝචර නොවන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එවන් කාරණා සාකච්ඡා කරන්න බොහොම දිගයි. ගුරුලෝ පිළිබඳව එහෙම සඳහන් කරනකොට යොදුන් 150ක් දිග ගුරුලෝ ඉන්නවා කියලා කියන්නේ. යොදුනක් කියන්නේ දල වශයෙන් 70ක්ම 10ක් කියලා කිව්වොත් 10 150න් ගුණ කරලා බලන්න ඕනේ මේ ගුරුලා කොච්චර දිගයිද කියලා. ඒ කියන්නේ සතපුම් 1500ක් තරම් දිග ගුරුලෝ අපිට පිළිගන්න තියා හිතා ගන්නවත් පුළුවන්ද? 1500ක් තරම් කියලා කියහම. ඒ කියන්නේ අපේ ලංකාවේ වැහුවත් ඒ සතාගේ ඉස්සරහ පිටිපස්ස රටින් එළියට යනවනේ. ඒ තරම් විශාලයි. ඉතින් අපිට ඒ හින්දා තේරෙන්නේ නැහැ. නමුත් ඔය ගුරුලෝ පිළිබඳව, නාගයෝ පිළිබඳව ධර්මයේ වෙනම විස්තර කරන තැන් තියෙනවා. ටිකක් වැඩිපුර විස්තර කරලා තියෙනවා ධර්මයේ. ඔය සත්ත්ව සීදන්තර වාසී කියලා කියන්නේ පවුරු වලලු 7කට එහා. දැන් අද කිසිම විද්‍යාඥයෙක් මේ පවුරු වලලු 7ක් කියන ප්‍රමාණය හොයලා නැහැ. කාටවත් ගෝචර වෙලා නැහැ. ඉතින් ඒ වගේ අපිට නොපෙනෙන තැන් හිමාලෙත් එහෙමයි. දැන් අපි කතා කරන කරණමුණ්ඩ විල, සීහපපාත විල, අනවතප්ත විල, චද්දන්ත පොකුණ මේ ආදී පොකුණු සහ විල් සාමාන්‍ය මනුස්ස පතේ ඉඳලා සතපුම් 200ක් විතර උඩින් තියනවා කියලා කියන්නේ.
කොහොමත් අපිට ගෝචර නැහැ නේද එතකොට. ඉතින් ඒ හින්දා මේ හිමාලයේ කොච්චර ආහාර පානාදියෙන් ශස්ත්‍රීයකද කියන කතාව ඔය නොයෙක් විල් පොකුණු විස්තර කරපු තැන්වල විස්තර කරලා තියෙනවා. චද්දන්ත විලේ එහෙම මේ පළතුරු විල වටේටම යදුන් භාගි පළතුරු උයන් තියෙන්නේ. නේ එතකොට විල වටේට පළතුරු වලලු තියෙන්නේ. සඳහන් කරනවා කොස් ගෙඩි එහෙම මහා හැලි වගේ කොස් කියලා කියන්නේ. ඉදුණහම පැණි බේරෙන හැලි වගේ කොස් තිබුණා කියලා කියන්නේ. උග්ගස් ගැන කියනකොට කියන්නේ පුවක් ගහක් වගේ ලොකු යුග් දණ්ඩක් කියලා. ඒ වගේ බොහොම විශාලයි. ඉතින් මේ කාන්තාව මේ ප්‍රදේශයේ තියෙන අඹ කඩලා ගඟට දානවා. ඒතර ගඟ දිගේ පාවෙන අඹ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස්සු මේ අඹ කාලා කොහෙන්ද මේ අඹ කියලා හොයාගෙන අඹ හොයාගෙන මෙහාට එයි. එහෙම වුණොත් එහෙම පුරුෂයෙක්වත් අපිට තියාගන්න පුළුවන් කියලා හිතලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේ කඩලා දාන අඹ ඉතින් මනුස්ස ලෝකේ යනවා බොහොම අඩුයි. මොකද කඩලා දාපුවාම පල්ලෙහින් තාපසවරු ගන්නවා අඹ. අයිතිකාරයෝ නැති වස්තුනේ. කෑමට තාපසවරු ගන්නවා. එයින් මගේ ඇරිලා පාවෙලා යනවා වැද්දන් විසින් ගන්නවා. එයිනුත් මගේ ඇරිලා යන අඹ සමහරලාට මේ කුරුල්ලෝ ඒ කුරුල්ලොත් මේ අඹ ගන්නවා. සමහර ඒවා ගඟේ ඉවුර දෙපැත්තට පාවිලා ගිහිල්ලා ඉවුරේ නතර වෙනවා. ඉතින් කලාතුරකින්ම තමයි ගෙඩිය පල්ලෙහාට ගියොත් යන්නේ. කොහොම හරි හැබෑවටම අඹ ගෙඩිය පාවිලා පල්ලෙහාට ගියා. ගිල ගංගා කියන නදියට වැටිලා පල්ලෙහාට ගලාගෙන යනකොට බරණැස් රජුරෝ නාන්න ඇවිල්ලා සාමාන්‍ය රජුරෝ නානකොට යකඩ දැලක් දානවා. ඒ දාන්නේ රජුරෝගේ ආරක්ෂාවට. මේ විශාල අඹ ගෙඩියක් ඇවිල්ලා මේ දැලට හේතු වුණා. රාජපුරුෂයෝ දැක්කා. අඹ ගෙඩියක් බව හොඳටම තේරෙනවා. නමුත් හරිම සුවඳයි. නමුත් කවදාවත් මේ වගේ ලොකු අඹ දැකලා නැහැ. ඒ හින්දා අනුභව කරන්න බයයි. ඒ රජුරවන්ටත් පෙන්නවා. තීරණය කළා හිරකාරයෝ කොහොමද දැන් මරන්න ඉන්නේ? කෑල්ලක් කපලා හිරකාරයෙකුට දීලා බලමු කියලා. පොඩි කෑල්ලක් කපලා වයසක හිරකාරයෙකුට දුන්නා. එයා ඒක කාලා කියනවා ස්වාමීනි මේක නම් මනුස්ස ලෝකයේ අඹයක් නෙමෙයි. මේ වාගේ අඹ කවදාවත් කාලා නැහැ. තව කෑල්ලක් දුන්නා. මොකද පළවෙනි කෑල්ල කාලා අර මනුස්සයාට කිසි වෙනසක් නෑ කියන්නේ මේ හානියක් වෙන බවක් පේන්නේ නැහැ. දෙවෙනි කෑල්ල කෑවහම මේ මනුස්සයාගේ සුදු පාට වෙලා තිබිච්ච කෙස් ඔක්කොම කළු පාට වුණා. ඇතුළට ගිලිලා තිබිච්ච ඇස් ඔක්කොම පියවි ස්වභාවයට ඉස්සරහට මතු වුණා. ගිලිලා තිබිච්ච කම්මුල් ආපහු පිරීලා හොඳට රවුම් වුණා. රැලි වැටිලා තියෙන හැම ආපහු සම්පූර්ණ දිගෑරුණා. නැමිලා තිබිච්ච කොන්ද හොඳට කෙලින් වුණා. දැන් හරියට නිකන් අවුරුදු 25 30 තරුණෙක් වගේ. ඒ වයසින් බොහෝම ජරා ජීර්ණ වෙලා හිටපු කෙනා. දැන් හොඳ තරුණ පෙනුමයි. ඊට පස්සේ ඉතුරු අඹ ගෙඩිය ඔක්කොම රජුරෝ කෑවා. දැන් රජුරෝ හරියට දිව්‍ය ලෝකෙන් බැහැපු දිව්‍ය කුමාරයෙක් වගේ. රජුරෝ ඊට පස්සේ මිනිස්සුන්ගෙන් ඇහුවා මේ අඹ කොහෙද තියෙන්නේ? මිනිස්සු කියනවා දන්නේ නැහැ ස්වාමීනි වනචාරීන්ගෙන් අහන්න කියලා. ඒ කියන්නේ වැඩි පුද්ගලයන්ගෙන් අහන්න. වනචාරී කියලා කියන්නේ වනේ හැසිරෙන. ඒගොල්ලන්ගෙන් අහන්න. ඒගොල්ලෝ කියනවා ස්වාමීනි මේ අඹ තියෙන හිමාලයේ. කාටද ගෙනත් දෙන්න පුළුවන් කියලා ඇහුවා. එක්කෙනෙක් ඉදිරිපත් වුණා. එයාට කහවණු 1000ක් දුන්නා. ඒක ගෙනහිල්ලා ගෙදර අයට දුන්නා මම එනකන් මේක තියාගන්න. මේක අවුරුදු ගාණක් යන්න වෙන ගමනක් මේ. ඉතින් දැන් මොහු ගමන පටන් ගත්තා. යොදුන් 60ක් විතර ගියා. යොදුන් 60ක් කියලා කියන්නේ සුළු දුරක් නෙමෙයි. යොදුන් 60ක් විතර ගියාම මෙයාට හම්බ වෙනවා තාපස කෙනෙක්. ඒ තාපසතුමාගෙන් ඇහුවා ස්වාමීනි
මේ අර දිව්‍යමය අඹ තියෙන දිහාට යන්නේ කොහොමද? තව යොදුන් 30ක් යන්න. එතකොට තව තාපස කෙනෙක් හම්බෙයි යා පාර කියයි. එතෙන්ට ගියා. එයා කියනවා තව යොදුන් 15ක් යන්න. එතකොට තවත් තාපස කෙනෙක් හම්බෙයි. එතෙන්ට ගියා. එයාගෙන් පාර අහපුවම කියනවා දැන් ඔබ ප්‍රධාන ගඟෙන් මිදෙන්න ඕනේ. ඔබට හම්බෙනවා අතු ගංගාවක්. ඒ ගඟ දිගේ යන්න. ඒ ගඟ දිගේ යනකොට ඔබට හම්බ වෙනවා පර්වත දෙකක් අතරින් වතුර එනවා. එතන නතර වෙන්න. ඒ පර්වත අතරින් වතුර එන්නේ දවල්ට විතරයි. රැයට එන්නේ නැහැ. ඔබ මේ පර්වතයේ සිදුරෙන් ඇතුල් වෙන්න ඕනේ. රැයට ගිනි හුලක් පත්තු කරගෙන ඒ සිදුරෙන් ඇතුළට යන්න. රැයට වතුර නැහැ. මොහු ඒ සිදුරෙන් එළියට ඇතුළට ගිහිල්ලා එහා පැත්තෙන් මතු වුණාම හරියට නිකන් දිව්‍ය ලෝකයකට ගියා වගේ. මනා සුන්දර එළියයි. මැණික් වල එළිය, රත්තරන් පර්වතවල එළිය, රිදී පර්වතවල එළිය, ඉරේලිය වැටිලා පරාවර්තනය වෙලා පුදුම ලස්සනයි. එතකොට අර කාන්තාව දැක්කා පිරිමියෙක් ආවා. මොහු මටයි කියලා දැන් ඔක්කොම දුවගෙන එනවා. මේ පුරුෂයා අයිති කරගන්න. මේ මිනිසයා හොඳටම බය වුණා. එහෙම්ම මර ගල් සිදුරින් එළියට පැන්න ගඟ දිගේම පල්හැට ඇවිල්ලා බරණැසට එනකම් ආවා. රජු ඇහුවා ඇයි? කාරණාව ඔක්කොම කීවා. ඔබ තියෙන තැනටම ගියා. ස්වාමීනි මෙහෙම ප්‍රශ්නයක් වුණා. මං ආවා. ඒක වෙනම ලියනවා. මේ දිව්‍යාංගනාවන් වගේ මේ කාන්තාවන් ඇසුරු කරන්න ඒ පුරුෂයාට පිං මදි කියලා. ඒ නිසා රජුරෝ තීරණය කරනවා මම යනවා කියලා. පිරිසත් එක්ක මගට ඇවිල්ලා පිරිස නතර කරලා රජුරෝ කොහොම හරි අර කියාපු මගින් අර විදිහටම එතෙන්ට ගියා. අර වගේම අර කාන්තාව අලුත් දෙව් කුමරෙක් උපන්නා කිය රජුරු ගාවට ආවා. රජුරෝ එක් කරගෙන ගිහිල්ලා තමන්ගේ විමානේ තියාගෙන අවුරුදු 150ක් විතර දැන් රජුරෝ ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ඉන්නේ අර ප්‍රධාන විමාන ප්‍රේතියගේ එක තමයි ඉන්නේ. නමුත් අනිත් අයත් ඉන්නවා පරිවාර අය හැටියට. අවුරුදු 150කට පස්සේ රජුරවන්ට රැයට හැරුණා. මධ්‍යම රාත්‍රියේ හැරුණා. රජුරුවත් එක්ක යහනේ ඉන්න අර දිව්‍යාංගනාවක් වගේ කාන්තාව යහනේ නැගිටලා බැහැලා කොහෙද යනවා රජුරුව බලාගෙන. රජුරුව බලාගෙන හිටියා මොකද ඇයට වෙන්නේ කියලා. එය යනවා ළඟ තිබ්බ පොකුණක් ගාවට. ඒ පොකුණ ගාවට ගියහම මේ පොකුණෙන් ගොඩ වෙනවා ඇත් පැටියෙක් වගේ කළු පාට සුනකෙක්. කන් දෙක කඩා වැටිලා. ඇස් දෙක රතු පාටයි. ඊටාම භයානක දත් තියෙන්නේ. ඇත් පැටියෙක් වගේ ලොකුයි. අර පොකුණෙන් ගොඩ වෙලා ඇවිල්ලා අර කාන්තාව බලහත්කාරයෙන් බිම පෙරලනවා. දිව්‍යාංගනාවක් වගේ ඉන්න තැනැත්තිය පාද දෙක ඇඟට තියලා පෙරලනවා. පෙරලලා මාස ගානක් බඩගින්නේ හිටපු සතෙක් වගේ. සරුවාංගය ඇද්ද ඉර කනවා. දැනෙන වේදනාව නිමක් නැති වෙතිනේ. මස් ගලෝ නම් බඩගින්නේ හිටපු සතෙක් වගේ කනවා. කාගෙන යනවා. එහෙම ගිහිල්ලා මස් කලඳක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඇට සැකිල්ල විතරක් ඉතුරු කරනවා. ඊට පස්සේ ඔහුගේ දතින්ම මේ ඇට සැකිල්ල ඔසවලා අරගෙන අර පොකුණට දාලා සුනකයා අතුරුදහන් වෙනවා. ඒ පොකුණෙන් ගොඩ වෙන්නේ නැවත දිව්‍යාංගනාවක් වගේ. රජුරු මේක බලාගෙන ඉඳලා නොදැක්කා වගේ නිදාගත්තා. පහෝදත් රජුරු ඒ වෙලාවටම නැගිට්ටා. පහෝදත් සිද්ධිය අර වගේමයි. රජුරු දවස් දෙකක් ඔහොම බැලුවා. තුන්වෙනි දවසෙත් රජුරු නැගිට්ටා. රජුරු කල්පනා කළා මේ සුනකයා ඇගේ පෙර වෛරක්කාරයෙක් වෙන්න ඇති. රජුරු එදා සැඟවිලා ඉඳලා ඊ තලයක් අරගෙන අර සුනකයාට විද්දා. සුනකයා මැරිලා වැටුණා. ඊට පස්සේ අර කාන්තාව එදා ආපහු ආවා. ආපුවම රජුරු කතාව ඇහුවා මොකද්ද මේකේ හේතුව? ඇයි ඒ සුනකයා ඔබව කන්නේ? ආන් අර කාන්තාව අර බොරුවට දිවුරපු කතාව
මුල ඉඳලම රජුරවන්ට කීවා. මම මෙහෙම වුණේ මෙහෙමයි. මං දිව්‍යාංගනාවක් වගේ ඉන්නේ දවල්ට විතරයි. ඊට පස්සේ මේ දුක විඳින්න ඕනේ මම. ඒකේ දා මං බොරුවට දිවුරුවේ මං කරන්නේ බොරුවක් නම් කන් දෙක කඩා වැටිච්ච කළු සුනකෙක් උපදින හැම භවයකම මාව කන්න ඕනේ කියලා. ඒ කර්මයයි මට මේ විපාක දෙන්නේ. මේ කාරණා ඔක්කොම ඇය පැහැදිලිවම කීවා. මේගොල්ලොත් එදා මාව බේරගන්න බොරුවට දිවුරලා තමයි මගේ දාසියෝ වෙලා මේ ඉපදිලා ඉන්නේ. විස්තරේ කියලා වාග් දුෂ්චරිතයේ වරද, කාය දුෂ්චරිතයේ වරද මනාව කියලා දුන්නහම රජුරෝ කියනවා මං තව මොහොතක්වත් උඹලා එක්ක ඉන්නේ නැහැ. මට දැන් යන්න ඕනේ කියලා. මේ කාන්තාව අඬාඬ කියනවා යන්න එපා. තවත් මේ දුක මට විඳින්න තිබ්බා. ඔබතුමා තමයි මාව බේරගත්තේ. අර සුනකයාට විදලා මැරුවේ නැත්තම් මං අද රැටත් ওই සුනකයා මාව කනවා. දැන් අවුරුදු 500ක් නෙමෙයි දැන් අවුරුදු 650ක් විතර මේ සුනකයාට ගොදුරු වෙනවනේ. කලින් ඒගොල්ලෝ 500ක් ඉපදිලා හිටියා. රජුරු ඇවිල්ලා දැන් අවුරුදු 150ක් වෙන්න එනවා. ඉතින් නොයේ හේතු කියා බැගෑපත් වෙවි අඬනවා. රජුරු කියනවා බෑ. දැන් බලන්නකො මේ දවල්ට මේ කාන්තාව තනිකරම දිව්‍යාංගනාවක් නේ. එතකොට දැන් රජ්ජුරුව කියනවා මේ දිව්‍යාංගනාවක් වගේ මේ කාන්තාව මෙච්චර ඉන්න කියනකොට රජ්ජුරුව කියන යන්න ඕනේ කියලා. දැන් රජ්ජුරුවන්ට එවන් කාන්තාවක් එක්ක ඉන්න තියෙන කැමැත්ත පවා නැති වුණේ මොකක් නිසාද? රජ්ජුරුව දැක්කා පවක ස්වභාවය කොහොමද කියලා. දැන් අපිට මේ දවස්වල පව් ගැන කියලා දුන්නට මේ අහවල් අකුසලයට නිරේ යනවා කියලා කීවට නිරේ දුක මෙන්න මේ වාගේ භයානකයි කියලා දුන්නට අපි කොච්චර කිව්වත් වැඩි ඒක මායින් කරන්නේ නැහනේ. අපි හිතන්නේ නෑ උන් ඔහෙ නිකන් කියනවා විතරයි. ඔහොම දේවල් නැතුයි ඇති. මිනිස්සු බය කරන්න වෙන්න ඇති. ඔය වාගේ හේතු හද අපිම අපි තුලින්ම රැවටි අපි තව පව් කරනවා. නමුත් රජ්ජුරුව ඇස් දෙකෙන්ම දැක්ක සිද්ධිය මොකද්ද කියලා. රජ්ජුරුවන්ට තව මොහොතක් ඉන්න හිතෙන්නේ නැහැ. අරගොල්ලෝ අඬා වැළපෙද්දි රජ්ජුරුව යන්න ලෑස්ති වෙනවා. අන්තිමේ අර කාන්තාව බරණැසට එනකම්ම පස්සෙන් එනවා. පස්සෙන් ඇවිල්ලා අඬ ආපහු යනවා. රජ්ජුරුව බරණැසට ඇවිල්ලා රජ්ජුරුව මොහොතක්වත් ප්‍රමාද නොවි ඉදිරි ජීවිතෙන් වැඩියෙන් රජ්ජුරුව පින් කරන්න පටන් ගත්තා. මොකද අකුසලයේ තරම රජ්ජුරුව හොඳටම දැක්කා. රජ්ජුරුව හොඳටම බය වුණා. ඉතින් මේ කාරණාවෙන් මනාව පැහැදිලි කරනවා මේ වාග් දුෂ්චරිතයයි කාය දුෂ්චරිතයයි දෙක කොයිතරම් භයානකද කියන කාරණාව. දැන් ඇය මුලින් කාය දුෂ්චරිතයක් කළා. ඒ තමයි වැරදි කාම සේවනය. ඒකේ ආදීනවය බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කරලා දේශනා කළා. මෙහි ආදීනවය කොපමණද කියන කරුණ. මේක කර්ම පතයක් බවට පත් වෙන්න කාරණා 4ක් සම්පූර්ණ වෙන්න ඕනේ. වැරදි කාම සේවනය කියහම ඒක කර්ම පතයක් වෙන්න. කර්ම පත කියන්නේ මොනවටද? කර්ම පත කියලා කියන්නේ මරණාසන්න මොහොතේ මතක් වුණොත් ඒකාන්තයෙන් නිරේ උපද්දවනවා කර්මපත. ඒතර කර්මපතයක් වෙන්නේ මනා රවුම් වෙච්ච කර්මයක්. දැන් ප්‍රාණඝාතය ගත්තොත් ප්‍රාණඝාතයේට කාරණා 5ක් සම්පූර්ණ වෙන්න එපේ. සතෙක් ඉන්න ඕනේ. ඒ සතාට පණ තියෙන බව දැනගන්න ඕනේ. ඒ සතා මරන්න හිතෙන්න ඕනේ. ඒ සතා මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයට අනුව ඒ සතා මරන්න ඕනේ. ඒතර කරුණු 5යි. මේ කරුණු 5ම හරියටම සම්පූර්ණ වුණාම තමයි මේක ප්‍රාණඝාත කර්ම පතයක් වෙන්නේ. කර්ම පත කියලා කියන්නේ මැරෙන වෙලාවෙ මතක් වුණොත් අපායි උපද්දවනවා. කර්මයක් වෙනයි කර්මපතයක් වෙනයි. තව කෙනෙක් ලව්වනම් මැරෙව්වේ දෙන්නටම සිද්ධ වෙනවා. එතන අනදුන්න කෙනාට ආරක්ෂාවක් තියෙනවා. අපි කියමු වෙඩි තියලා මරන්න කියලායි අන දෙන්නේ. නමුත් අර පුද්ගලයා මරන්නේ දුන්නෙන් විදලා. එහෙම වුණොත්
අණ දුන්න කෙනා බේරෙනවා. ඒ වෙඩි තියන්නද කීවේ. එයා කියපු හැටියට නෙමෙයි මැරුවේ. එතකොට කර්මය ඔහුට අයිති නැතුව යනවා. එතකොට විදපු කෙනාට විතරයි කර්මය. නමුත් වෙඩි තියලම නම් මැරුවේ දෙන්නම අයිති වෙනවා. ඊළඟට සඳහන් කරනවා වෙලාවක් කීවනම් අණ කරපු කෙනා 11:30ට වෙඩි තියන්න ඕනේ. නමුත් අර පුද්ගලයා වෙඩි තියන්නේ 11:35ට. එතකොටත් ආපහු අණ දුන්න කෙනා බේරෙනවා. එහෙම කාරණා තොගයක් මේ ප්‍රාණඝාත කාරණාව සම්බන්ධයෙන් වෙනම තියෙනවා. හොරකම සම්බන්ධිනුත් එහෙම කාරණා 25ක් තියෙනවා. ඒවට කියන්නේ පස් 20 අවහාර කියලා. ආන්ගේ කරුණු දැනගත්තේ නැත්තම් අපි හිතාගෙන ඉන්නේ හොරකම් කළේ නැහැ කියලා. නමුත් අන්තිමට සිල්පදේ කැඩිලා අපි දන්නේ නැහැ. සිල් ආරක්ෂා කරගන්න නම් සිල් කැඩෙන හැටි දැනගෙන තියෙන්න ඕනේ. ඒ පස්විසි අවහාරයේ ගොඩක් කරුණු තියෙනවා අපි නොදැන සිල් කඩා ගන්න තැන්. ඒක සමහර වෙලාවට අපි කියමුකෝ අපිට කවුරු හරි කෙනෙක් යම් භාණ්ඩයක් දුන්න වෙන කෙනෙකුට දෙන්න කියලා. අපි කියමු අපිට ඒ භාණ්ඩය දුන්න කෙනා අද විදේශගත වෙනවා. එතකොට අය ඔහු එන්නේ අවුරුදු ගානක ඉන්නේ. ඉතින් මට මේ භාණ්ඩය දෙනවා අහවලාට දෙන්න. දැන් මම දන්නවා මොහු තව ටිකකින් රටින් පිට වෙනවා. මේ බඩු ටික මට දුන්න බව මේ බඩු වල අයිතිකාරයා දන්නේ නැහැ. ඉතින් ඕනනම් බඩු ටික මට තියාගන්න පුළුවන්. ඒ හින්දා මේ බඩු ටික ඔහුට දෙන්නේ නැහැ කියලා හිතලා දකුණු අතේ තියෙන බඩු ටික වම් අතට මාරු කරගන්නවා. හැබැයි වම් අතට ගත්තට පස්සේ හිතෙනවා අපරාධිනේ. ඒ මිනිස්යාගේ මේ භාණ්ඩය ගෙනහිල්ලා මම දෙනවා. ඊට පස්සේ දුන්නත් එකයි නැතත් එකයි. මොකද මේ අතේ ඉඳලා අනික් අතට මාරු කරනකොට හොරකම වෙලා ඉවරයි. ඒක දුන්නත් මට මේ අකුසල කර්මය සම්පූර්ණයි. එහෙම කාරණා ප්‍රමාණයක් තියෙනවා. කරේ තියෙන එක හොර හිතින් අතට ගත්තොත් අතේ තියෙන එක අනික් අතට මාරු කළොත් තියෙන තැනින් සෙලෙව්වොත් අපි කියමු මේසයක් උඩ ඔරලෝසුවක් තියෙනවා. මට හිතෙනවා මේ ඔරලෝසුව ගන්න ඕනේ කියලා. ඔරලෝසුවට අත තියලත් ඔරලෝසුව හොලවලා නෑ අපරාධි. මේ කරම් මොකටද හොරකමක් ඇඟේ ගා ගන්න කියලා ඔරලෝසුව තිබ්බට වැඩක් නෑ කියලා කියන්නේ. ඒ හොර සිතින් ස්පර්ශ කරලා තිබුණ තැනින් සලවලා ඉවරයි. ඒ වගේ සියුම් කරුණු ගොඩක් දැනගන්න තියෙනවා. ඉතින් ඒ වගේ කර්මපතයක් රවුම් වෙන හැටි. එතකොට මේ පරදාර සේවනය කොහොමද කර්මපතයක් වෙන්නේ? ඒකත් කර්මපතයක් වෙන්න නම් ආපහු කාරණා 4ක් රවුම් වෙන්න ඕනේ. 4ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා සේවනයේ නොකළ යුතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් විය යුතුයි. සේවනයේ නොකළ යුතු කියලා කියන්නේ මට අයිති නැති කෙනෙක්. එතකොට ඔහු සේවනයේ නොකළ යුතු කෙනෙක්. එහෙම ස්ත්‍රියක් හෝ එහෙම පුරුෂයෙක් වෙන්න ඕනේ. සේවන චිත්තය ඇති වෙන්න ඕනේ. මේ කාම සේවන සිත ඇති වෙන්න ඕනේ. සේවනයට උත්සාහ කරන්න ඕනේ. සේවනයේ ඉවසන්න ඕනේ. මේ කාරණා 4 සම්පූර්ණ වුණොත් තමයි කර්මපතේ සම්පූර්ණ වෙන්නේ. නමුත් වැරදි කාමසේවනය කියලා කියන්නේ අතිශය භයානක වූ අකුසල කර්මයක්. ධර්මයේ අපි අහලා තියෙනවා අතීතේ ඉඳලම. වැරදි කාමසේවනය කරපුවා ඒ කටුඹුල යනවා කියලා. පොඩි කාලේ ඉඳලා අපි අහන කතාවක්. ඉතින් ධර්මයේ විශේෂයෙන් සඳහන් කරන මේ නිරේ කටුඹුල් නිරේ කියලා වෙනම නිරයක් තියෙනවා. ඉඹුල් ගහක් යදුන් ගාන කුසයි. තනිකරම ගිනි අරගෙන රතුම රතු පාට අඹ දැල්ල වගේ තියෙන ගහ. කටුවක් අඟල් 16ක් දිගයි කියලා කියන්නේ. කටු තියෙනවා හැමතැනම කටුවක් අඟල් 16ක් දිගයි කියලා කියනවා. ඒ දිගයි විතරක් නෙමේ ඒ කටු අග්ගිස්සෙන් ටිකක් නැමිලා තියෙන්නේ. එතකොට යමපල්ලන් පහර දුන්නාම සමහරු මේ ගහ දිගේ උඩට නගින්න ඕනේ. මේ කටු දැක්කම දැන් කටුත් රතුම රතු පාටයි. මේ කටු දැක්කහම නගින්න බයයි. හැබැයි ඉතින් අරගොල්ලෝ පහර දෙන හැටියට නැග්ගොත් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. ඒ තරමට වේදනාවෙන් ගහනවා. නගින්න ගත්තාම මොකද වෙන්නේ?
මේ කටු. ඉස්මුදුනෙන් ඇනෙන්න ගත්තාම මේ ගහ අල්ලගන්න ගහ ගාවට යන්නත් එපේ. නිරිසත්තු හරි ලොකුයි. අපි මැරුණාම අපි අපායේ ඉපදින්නෙත් මේ ඇඟෙන්ම නෙමෙයි. සඳහන් කරනවා නිරිසතෙක් යදුන් ගාන කුසයි. හැබැයි තාම සියුම් ශරීර තියෙන. විශාල සත්තු නිරිසත්තු කියන්නේ මිනිස්සු. ඒ කියන්නේ මේ දුක දෙන අය නෙමෙයි දුක විඳින අය. දෙන අයත් එහෙමම තමයි. ඉතින් අපි කියමුකෝ දැන් එක කටුවක් පළවෙනි කටුව ඉස්මුදුනේ ඇනුණා කියලා. නගින කෙනාගේ. ඒතකොට දැන් ගහනකොට තව නගින්න එපේ. ඒතකොට අරක ඉස්මුදුන කඩාගෙන නලල දිහාට එනවා. ඒ නලල දිහාට ඒ කටුව එනකොට අර උඩ ආයේ කට්ටක් ඇනිච්ච ස්වභාවයක්, ඉරිච්ච තැලිච්ච තුවාලයක් ස්වභාවයක් මුකුත් නැහැ. පියවි ස්වභාවයයි. ඒතකොට ඊළඟ කටුව එතනින් ඇයෙනකොට කලින් ඇනිච්ච කටුව නහය දිහාට එනවා. ඊළඟ කටුව නලල දිහාට එනවා. උඩ ආයේ තිබුණා වගේමයි ඊළඟ කටුව එතනින් ඇනෙනවා. ආන් එහෙම කටු එනිය සර්වාංගේ පුරාම ඉරාගෙන නගින්න ඕනේ. මේ කොච්චර යනුණා බඩවැල් ගැලවුණා, ඇටකොටු ගැලවුණා, හෘද වස්තුව ගැලවුණා, මැරෙන්නේ නැහැ එහෙම වුණා කියලා. නිරේ විපාක දෙනකොට එහෙම මැරෙන්නේ නැහැ. කර්මය තියෙනවනේ. ඒ කර්මය ඉවර වෙනතුරු දුක් විඳිනවා. මැරුණත් ඇහි පිල්ලම් ගහන මාත්‍රයට උපදිනවා. නැත්තම් හිතනවනේ මේකවත් ඇනිලා මැරිලා ඉවරයක් වෙනින් මේක කියලා. එහෙම එකක් නැහැ. එමනම් එව්වා එහෙ යන්න කලින් හිතන්න තියෙන දේවල්. හැම කර්මයක්ම එහෙමයි. ඉතින් ඒ වගේ විපාක විඳින එක තැනක්. ඊළඟට කාන්තාව පිළිබඳව නම් තව සඳහන් කරනවා සංඝාත නිරේ. වැරදි කාමසේවනයේ යෙදිච්ච කාන්තාවන් දුක් විඳින තවත් එක නිරයක් කියලා කියන්නේ සංඝාතය. කාන්තාවන්ගේ ඉන ගාවට එනකන් යකඩ පොළවේ ගිලිලා. ඉනෙන් උඩ විතරයි උඩට තියෙන්නේ. මේ යකඩ පොළොව තනිකරම අඹ දැල්ල වාගේ රතු වෙලා තියෙන්නේ ගින්දරෙන්. ඉතින් පිලිස්සෙනවා ඉන ගාවට එනකන්. ඉන ගාවට එනකන් විතර නෙමෙයි. ඉතින් මේ ඉන ගාවට එනකන් ගැඹුරට තියෙන තනිකර යකඩයක් අඹ දැල්ල වාගේ රතු වුනහම ඒ උණුසුමටවත් ළඟ ඉන්න බෑනේ. නමුත් කර්මයෙන් මැරෙන්නේ නැහැ. නමුත් ඉනෙන් පහළ කොටස අඟුරු වෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. වේදනාව තියෙනවා. ඒ වේදනාව මේ මනුස්ස ගින්දරින් යම් වේදනාවක්ද ඒ වාගේ 100,000 ගුණයෙන් වැඩි. ඉතින් එහෙම ඉනෙන් පහළ එහෙම අඟුරු වෙවි පිච්චෙනකොට සඳහන් කරනවා මේ මහා හෙන හඬක් වාගේ හඬක් ඇහෙනවා. හැරිලා බලහම සතපුම් 100 ගණන් දිග. මහ විශාල පර්වතයක් පෙරලි පෙරලි එනවා. ඈතින් පෙරලෙනවා පේනවා සතපුම් ගානක් දිගයි. ඈත නිරිසත්තු ඔක්කොම නිකන් අර තැලිලා පොඩි වේගෙන තමයි පෙරලිලා එන්නේ. හිතන්නකො බැලුමට කෙරවල පේන්නේ නැති තරම් උස පර්වතයක් අපි ඔය යට කරගෙන පෙරලෙනවා කියලා කියනකොට කොයිතරම් භයානක තත්ත්වයක්ද කියලා. ඉතින් සියලුම දෙනා යට කරගෙන පෙරලීගෙන යනවා. හැබැයි ඉතින් පර්වතේ යනකොට ආයෙ නැගිටිනවා. ආයෙ තැලෙන්න ආයෙ කර්මය උපදිනවා. එතකොට බලහම දැන් මේක නැගෙනහිල්ල බටහිරට ගියා. දැන් උතුරේ ඉඳලා දකුණට එකක් එනවා. ඒක අපි තලාගෙන යනකොට බටහිරේ ඉඳලා නැගෙනහිරට එකක් යනවා. ඒක යනකොට දකුණේ ඉඳලා උතුරට එකක් යනවා. මේක අවුරුදු කෝටි ගාණක් එහාට තැලෙනවා මෙහාට තැලෙනවා. සමහර ලාට දෙපැත්තෙන් පර්වත ඇවිල්ලා එකට හේතු වෙනවා. ආන් ඒකයි සඳහන් කරන්නේ අර දරුවෙක් උපද්දවන කාරණාව අභිධර්මයේ පැහැදිලි කරනකොට දරුවෙක් උපදිනකොට ඒ උපත් මාර්ගය ඇතුලේ දරුවා මොනතරම් දුකක් විඳිනවද කියන කාරණාව පැහැදිලි කරන තැන දේශනා කරනවා. හරියට ඒ උපත් මාර්ගයේ ඔහු විඳින දුක සංඝාත නිරයේ පර්වත දෙකට හිර වුණ නිරිසතෙක් වගේ කියලා. කියන්නේ අර සංඝාත නිරයේ පර්වත දෙකක් දෙපැත්තෙන් පෙරෙල්ලා ඇවිල්ලා එකට හේතු වෙනකොට මේකට හිර වෙන නිරිසත්තු වගේක් ඉන්නවනේ. ඒ වගේ මවගේ ශරීරයෙන් එළියට එනකොට දෙපසටම හිර වෙලා ඒ තරම් මහා දුකක් විඳිනවා කියන කාරණාවයි ජාතිපි දුක්ඛ විස්තර කරන තැන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වාගේ කර්මයක තියෙන භයානක බව බොහොම ගැඹුරින් භාග්‍යතුන් වහන්සේ පහදලා දෙනවා. ඊළඟට මුසාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නෑ කියලා. ඒ මොන පාපය කරලත් බොරු කියලා බේරෙන්න උත්සාහ කරනවනේ.
බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නෑ. අගේ හිඳ දේශනා කළා රාහුල තෙරුන් වහන්සේට. අම්බලට්ටික රාහුලු වාද සූත්‍රයේ. මේ වගේ සූත්‍රවල පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ එක දවසක් වඩිනවා රාහුලයන් වහන්සේ ළඟට. උන්වහන්සේ වැඩ ඉන්න තැනට. රාහුල හාමුදුරුවෝ ඉතා කුඩයි. පැම් භාජනයක් අරගෙන ඇවිල්ලා තියාගෙන ඉන්නවා සිරිපතුල් දෝවණය කරන්න. පැම් භාජනයෙන් සිරිපතුල් දෝවණය කරනවා. රාහුල හාමුදුරුවෝ කොච්චර පින්වන්තද. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ස්පර්ශ කරන්න. ඉතින් ඒ පිනේ සීමාවක් නෑ. මේ සිරිපතුල් ස්පර්ශ කරන්න විතරක් නෙමෙයි. මහ බෝසතාණන් වහන්සේට තාත්තේ කියන්නේ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු උත්තමේ. සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පිටිපතුල් රත්තරන් කැස් බෑවික් වගේ කියලා. ගන්න රත්තරන් පාටයි. අපූර්වට නිමා වෙලා තියෙනවා. ඉතින් සිරිපතුල් දෝවණය කළාට පස්සේ දැන් මේ වාජනේ වතුර ටිකක් ඉතුරුයිනේ. අනේ හින්දා කියනවා රාහුල ඔය වතුර ටික විසි කරන්න කියලා. රාහුල දැන් වාජනේ වතුර කොපමණද? ස්වාමීනි ස්වල්පයි. ටිකයි ඉතුරු දැන්. රාහුලේ බොරු කියන්නාගේ මහානකමත් ඔය වතුර ටික වගේම ස්වල්පයි. ඊට පස්සේ කියන රාහුලක විසි කරන්න. රාහුල දැන් කොහොමද? වතුර ටික දැන් අහක දාලානේ. ස්වාමීනි වතුර ටික අහක දාලා. බොරු කියන්නාගේ මහානකමත් අහක දමන ලද්දක් වගේ. ඊළඟට අහනවා සඳහන් කරනවා රාහුල ඔක මුණින් නමන්න. ඒක පෙන්ලා කියන රාහුල බොරු කියන පුද්ගලයාගේ මහානකම මුණින් හරවපු එකක් වගේ. ඒක කවදාවත් පිරෙන්නේ නැහැ. ඊළඟට කියන රාහුල ඔක දැන් ආපහු උඩු අතට හරවන්න. දැන් කොහොමද රාහුල? ස්වාමීනි දැන් වාජිනේ හිස්. රාහුල බොරු කියන්නාගේ මහානකමත් ඔය වගේ හිස් එකක්. එතන පැවිද්දක් නැහැ. මේ වගේ දක්වමින් අර රාහුලයන් වහන්සේ අතින් මුසාවාද කියවෙයි කියලා. කියවෙන්නේ නැහැ උන්වහන්සේ අතින්. නමුත් භාග්‍යතුන් වහන්සේ ආරක්ෂා කරනවා. ඒතර හිතන්නකෝ දැන් ඒතර මේ පැවිද්ද කියන්නේ මෙතන කියන්නේ රාහුලයන් වහන්සේටනේ. ඒතර ඉතින් අපේ මනුස්සකමත් ඒ වගේ කියලා හිතන්න වෙනවන්නේ. ආහක දමන ලද්දක් වගේ, ස්වල්පයක් වගේ, මුණින් ළමාපු එකක් වගේ, හිස් එකක් වගේනේ. ඒකනේ සඳහන් කළේ බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැහැ කියලා. ඒ හින්දා මේ කාය දුස්චරිත, කයින් කරන වැරදි කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේ හැම එකක්ම භයානක කුසල කර්ම. සසර බොහොම පින් කරලා වචන පිට කරන්න පුළුවන් දිවක් සහිත කටක් ලැබලා පින නිසා ලබාගත් මුඛයෙන් අපි අපායට යන්න නම් පාර හදන්නේ. ඒ කතා කරන්න පුළුවන්කම නොතිබුණා නම් ඊට වඩා හොඳයි. නමුත් මේ ඉන්ද්‍රියන් අපි පින් කරලා අරගත්තේ අපායේ පාර අරින්න නෙමෙයි සුගතිය දොර විවෘත කරගන්න. ආන්ගේ සඳහා මේ ඉන්ද්‍රියන් ප්‍රයෝජනෙට අරගෙන වහවහ සංසාරයෙන් එතර යන්න බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයට මං හොඳ සාධාරණයක් කළාද කියලා හැම වෙලාවෙම කල්පනා කර භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කීකරු සදැහැති ශ්‍රාවකයෝ හැටියට භාග්‍යතුන් වහන්සේගේ සරණින් ආශිර්වාදයෙන් සතර පායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා අමා මහ නිවනින් සැනසෙන්න මේ රැස් කරගත්ත කුසල ධර්මයත් අපට ආශිර්වාදයක් වේවා. භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයේ සරණ නිරන්තරයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ මුල්ලවත්ත ගොතටුව ලිපිනෙහි පදිංචි ජීවන් මානගේ මහත්මයා සහ චතුරු ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය සුඛ සහගත අයුරින්ම ඊ타ම ඉක්මනින් අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල කර්මයේ හේතු වේවා. අපේ නමින් නැසී මිය පරලෝකීය නෑදෑ හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා.
ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන පුණ්‍යවතී පෙරේරා මවට හා JAD ප්‍රේමතුංග පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. ජූනි මාස 7 වන දින උපන් දිනේ සමරු විභාෂ ආදුල්ක පුතුට හා රන්ධාර පුතුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ජීවන් මානගේ මහත්මයා සහ චතුරි ජයසිංහ මහත්මිය යන අයට නිදුක් නිරෝගී භව චිරජීවනයේ ලැබේවා. පින්කමට සහසම්බන්ධ වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. ජූනි මාස 24 වන දින උපන් දිනේ සමරු පුණ්‍යවතී පෙරේරා කාංචනා ජයසිංහ යන අයට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ජූනි මාස 20 වෙනි දින උපන් දිනේ සමරු අමන්ත මල්මී පුතණුවන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවන් මානගේ මහත්මයා සහ චතුරි ජයසිංහ මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.